අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් රෙකෝඩින් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්බන්ධ වෙන ගැටලුවක් තියෙනවා. හරි අපි ස්කෝල් ටෙක්ස්ට් බුක් එකේ කොතනද නවත්තලා තියෙන කියලා පොඩ්ඩක් ගන්නකො බලන්න. සර් කියන දේ කෙලි කෙලි ඇහෙන්නේ. ඒ මම නෙමෙයි කිව්වේ වෙන කවුරු හරි කියපක් මම හිතන්නේ ඇහුනේ. හරි. දැන් කියන එක ඇහෙනවද? නැද්ද? ඇහෙනවද අනිත් අයට? ඔව් සර්. හරි. ඒ වෙන කාගේ හරි මේ මයික් එක ඔන් වෙලා තිබුණා මොනවද කියුණා මට ඇහුණා ඒක. හරි කියන්නකෝ අපේ ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ නවත්තපු තැන කොයි හරිද කියලා. යුනිට් 11. ඔව් යුනිට් 11 නවත්තුවා නේද? අපි යුනිට් 12 තියෙන නම් ස්ටාර්ට් කරා. No sir යුනිට් 11 කරන්න තියෙන්නේ. 11 ද පටන් ගන්න තියෙන්නේ. යුනිට් 9 වලින් ඉවර කරා. 9 නෙවෙයි නේද? 10 Yes, එකක් sir. තියෙනවා. කරානේ 10. 10 කරා සර්. ඔව් 11 තියෙන්නේ. මෙන්න මේක තියෙන්නේ. හරි? ඉකොෆ්‍රෙන්ඩ්ස් කියන්නේ. හරි නේද? හරිද? හරි සර්. හරි. හරි ඉකොෆ්‍රෙන්ඩ්ස්. ඔව් ඉකෝ කියන්නේ පරිසරය කියන එක පරිසර යාළුවෝ කියන එක නේද? අපි බලමු මොනවද මේක කියන්නේ කියලා. අරුල් and හසන් ඉන්නවා. අරුල් and හසන්. දිගට මේ දෙන්නගේ ඩිස්කෂන් එකක් යන අපි කියවලා බලමු. Hello Hasan, how was your weekend? හසන් කොහොමද ඔයාගේ සතිය අන්තේ කොහොමද උනේ? ඩයලොග් එකක්. It was great. ඒක බොහොම හොඳයි. හොඳට තිබුණා. We went to the Royal Nature Park. අපි ගියා රාජකීය nature park එකට. සමා උද්‍යානයට ගියා. අරුල් කියනවා really ඇත්තද? What did you see there? මොනවද ඔයා දැක්කේ? What did you see there? හසන් කියනවා there were beautiful flowers and different kinds of trees. there were කියන පැන්ට් එක මතකයිනේ අපි ඉගෙන ගත්තා. තිබුණා කියලා කියනවා මොනවද? ලස්සන මල් සහ different kinds of trees. විවිධ වර්ගයේ ගස් තිබුණා කියලා කියනවා. I took a lot of pictures too. මම ගත්තා ගොඩක් පින්තූරත්. අරුල් කියනවා could you bring them next week? ඔයාලට කරුණාකරලා ගේන්න පුළුවන් දේවා ඊළඟ සතියේ. next week කියන්නේ ඊළඟ සතියේ. I would love to see them. ඔතන love to කියන්නේ ගොඩක් ආසයි කියන එකයි. මම ගොඩාක් ආසයිව බලන්න. love to කියන්නේ ආසයි. ගොඩක් ආසයි. මේ පිටුවල අමාරු වචන දැන් මේ වෙද්දි හොයලා තියෙන්න ඕන. මම කියලා තිබ්බා සියලු අමාරු වචන හොයන්න කියලා යුනිට්ස් ඔක්කොගෙම නේද? හරි. ඊට පස්සේ මොකද කියන්නේ? I would love to see them. Do you know that there are some people who pluck these beautiful flowers? ඔබ දන්නවද? Do you know කියන ඔබ දන්නවද? මේ ලස්සන මල් කඩනවා. සමහර මිනිස්සු. Some people කියන්නේ සමහර people මිනිස්සු සමහර මිනිස්සු. ඔතන මේවා කඩනවා. pluck කියන්නේ කඩනවා. pluck these beautiful trees. මේ ලස්සන මල් කඩනවා. ඔයා ඒක දන්නවද කියලා අහනවා. write on trees. ගස්වල ලියනවා. නම හිම ගහනවා ගිහිල්ලා. අර ඒ පුරුදු වුණාම දිගටම යන තැන තමන්ගේ නම ගහන්න පටන් ගන්නවා. ඒක ගිහිල්ලා වැරදුන තැන් තියෙනවා. ඒ කියන්නේ සීගිරියෙන් ගිහිල්ලා අර මිරර් මෝල් එකේ කැටපත් පවුරේ අර මඩ කලපු දිහා ළමෙන් ගිහිල්ලා කටු ගාලා අවුරුදු 17 දවස් 14ක්
හිරේ දානවා. ඒක නීති විරෝධයි. හරි. එතන ජනාධිපති සමාව දීලා අවුරුදු 10 ඊට වඩා වැඩි කාලෙක මම දැම්මේ. ජනාධිපති සමාව දීලා එළියට දැම්මා. හරි ඒ වගේ ඔය විශේෂම ඓතිහාසික ස්ථාන දැන් ඒ වගේ ඔය මාලිය අදින්න කුරුටු ගන්න වැඩ කරන්න බෑ නම් ලියන්න බෑ. ඒත් එක්කම පාක් එකකට ගියපුවමත් ඔයාලා මතක තියාගන්න මාල් කඩන්න බෑ, ගස් වල ලියන්න බෑ. හරි ඔය දේවල් වැදගත් වෙනවා. Write on trees and throw food all over the park. කෑම විසි කරනවා කාපු ඔක්කොම රැපින් ස්ටික් ඔක්කොම විසි කරලා දානවා බොටල් ස්ටික් ඔක්කොම හැමතැනම දානවා. මේ වගේ දේවල් කරන්න බෑ. සමහර මිනිස්සු ඒවා කරනවා. අරුල් කියනවා that is very bad. ඒක බොහොම නරකයි. should not do it. ඒක කරන්න හොඳ නෑ. හසන් කියනවා yes that's true. ඒක ඇත්ත. true කියන්නේ සත්‍ය. What else do you do? Did you do? වෙන මොනවද ඔයා කළේ? හසන් කියනවා we sat under a large tree. අපි වාඩි වුණා ලොකු ගහක් යට. And had our lunch. අපි අපේ lunch එක ගත්තා. අරුල් කියනවා that must have been wonderful. ඒක නම් පුදුම සහගතයි. ඒක නම් බොහොම ලස්සනට තියෙන්නේ නැති. ඒක නම් නියම වැඩක්. Yes it was. ඇත්තට මේක එහෙම වුණා. And we did not forget to pull all the leftover food into the garbage bin. හැබැයි අපි ගහක් යට වාඩි වෙලා කෑවට we did not forget. forget කියන්නේ අමතක කරනවා. did not forget කියන්නේ අමතක කෙරුවේ නැහැ. අපි අමතක කෙරුවේ නැහැ. to put all the leftover. මොකද මේ leftover කියන එකේ තේරුම කවුද හොයලා තියෙන්නේ? leftover. Who knows it? leftover food. ඉතිරි කෑම ඔක්කොම මොකද කරේ? into the garbage bins. කුණු බාල්දි වලට දාන්න අමතක කළේ නැහැ. ඉතුරු කෑම තැන් වල ගස් යට දැම්මේ නැතුව කුණු බාල්දි වලට දැම්මා. අරුල් කියනවා I would love to go to the national park too. මමත් මේ ජාතික උද්‍යානයට යන්න ආසයි. හසන් කියනවා yes you should. ඔබ යා යුතුමයි. and if you like ඔබ කැමති නම් I will come with you. මම ඔයත් එක්ක එන්නම් කියලා කියනවා. අරුල් කියනවා එතකොට thank you හසන් මොම ස්තුතියි. that will be nice. ඒක බොහොම කදිමයි. හරි. එහෙනම් දැන් activity 11 කියලා activity book එක අරගෙන unit 11 කියලා ලියා ගන්න. unit 11. unit 11. හරි. අපි බලමු දැන් මේකේ මොකද කරන්න තියෙන්නේ කියලා. answer the following questions. පහළ ප්‍රශ්න වලට උත්තර දෙන්නලු. හරි. ABC කියලා ප්‍රශ්න තුනක් අපෙන් අහනවා. What is A? Where did Hassan go on the weekend? Weekend එකේ Hassan කොහෙද ගියේ කියලා අහනවා. ඔව්. සර් ඕකේ දැන් ලියද්දි ප්‍රශ්න ලියලා දෙන්නේ. නෑ ආන්සර් එක ලියපුවම ඇති. unit 11 කියලා A කියලා දාන්න. දැන් බලන්න ආන්සර් එක ලියන්න. ABC තුනට මාන්සර්ස් ලියන්න බලන්න. activity book එක අරන් ලියන්න. Right now, let's check the answers. Where did Hassan go on the weekend? Hassan ගිය සතියන්තේ කොහෙද ගියේ කියලා අහනවා. The Royal Natural Park. ඔව් මම මෙහෙම පෙන්නන්න ආන්සර් එක. ඔයාලා කියන එක හරිය. මේ 2 කියලා ගත්තා 2 එකත් එක්කම ගත්තොත් වඩා හොඳයි. To the Royal National Park. With it, I highlighted it. To the Royal Nature Park. To the Royal Nature Park. Correct. Next. What did he see there? මොනවද ඔහු එහිදී දැක්කේ? What did he see there? Flower. Many beautiful flowers. Beautiful flowers flowers and
trees කියලා ලියුවොත් ඇතිද සර්? ඔව් මෙන්න මෙතෙන් ඉඳලා ලියන්න. Many beautiful flowers and different kinds of trees කියලා ලියුවා නම් හරි. Right. Next one. Last section. Write a list of things that you should not do in the national park. ඔබ ලයිස්තුවක් ලියන්න ඕන national park එක කළ යුතු නැති දේවල්. කරන්න හොඳ නැති දේවල් මොනවද? Pluck these beautiful flowers. ඔව් පුතේ ඒක මෙන්න මෙහෙම හදලා ලියුවා නම් හොඳයි. Plucking flowers. Beautiful flowers කියලා තිබුණ වැරදි නෑ. මේ plucking කියලා ගත්තොත් හොඳයි කැඩීම කියලා. pluck එකට අයිති දාගෙන ලියා ගන්න. Plucking beautiful flowers නැත්නම් plucking flowers. මල් කැඩීම හොඳ නැහැ. ඊළඟට write on trees. Writing on trees. Writing on trees. ගස්වල ලිවීම හොඳ නැහැ. Right? Throwing food all over the park. Oh, throwing food. Throw food කියන එකට ing දාලා ලියා ගන්න. එතකොට වඩා උත්තරේ හරි විසිකිරීම කියලා කියවෙනවා. Throwing food. over the park. Plucking flowers, writing on trees, throwing food all over the park. ඒවා තමයි park එකට ගිහම අපි කරන්න හොඳ නැති වැඩ. Okay? Okay sir. Right. Let's go down. අපි nature lovers කියන තැනට යන් ඊට පස්සේ ආගන්න nature lovers කියන්නේ සබා දහමට ආදරය කරන්නන් කියන එකයි. I am Pubudu Pereira. ඒවා තේරෙනවනේ මම Pubudu Pereira. I am in grade 6. I like gardening. මම garden වලට කැමතියි and reading books in my free time. මම නිකන් ඉන්න වෙලාවට free time එකේ books කියවනවා. I have a small garden in my home. දැන් ඔයා තේරෙන්න ඕනේ හැමෝටම තේරෙනව නේද දැන් ඔය ඉංග්‍රීසි? Yes, sir. Okay. මම ඒ නිසා සමහර පොඩි වාක්‍යවල සිංහල කියන්නේ නැහැ. ඒවා තනිය තේරුම් ගන්න පුළුවන් පොඩි දේවල් නේ. I have a small garden in my home. There are different types of vegetables. විවිධ වර්ගයේ එළවලු තියෙනවා. And fruits in my garden. I work in the garden with my mother and father. That's also you can understand. We have a compost pile. ඔතන pile කියන එකේ තේරුම ගොඩ. PILE pile කියන්නේ ගොඩ. තියා ගන්න අවශ්‍ය නම් අපිට compost ගොඩක් තියෙනවා. pile කියන්නේ ගොඩ. In our garden and we use only compost. අපි use කරන්නේ compost විතරයි. As fertilizers. Fertilizer කියන එක තේරුම දියා ගන්න පොහොර. පොහොර. අපි පොහොර විදිහට භාවිතා කරන්නේ compost විතරයි. දැන් මේ දවස්වල කතාවට ලක් වෙලා තියෙන කාබනික් පොහොර, organic fertilizer, කාබනික පොහොර කියලා. ඒ වගේ විතරයි මේගොල්ලෝ use කරන්නේ. Right. For the fruits and vegetables we grow. අපි වගා කරන ඉලවලු පළතුරු ඒවා විතරයි දාන්නේ.
This way we will not kill any of other animal and insects that help the plants to grow. දැන් අපි මේ කාබනික පොර පසට එකතු කරපුවාම පසේ ඉන්න කිසිම සතෙක් මැරෙන්නේ නැහැ. Not kill අපි කිසිම සතෙක් මරන්නේ නැහැ පසේ ඉන්න. Not kill any of animals. කිසිම සතෙක් insects කෘමියෙක් මරන්නේ නැහැ. මේ අර කෙමිකල් කියන්නේ අපි මේ රසායනික පොර ඒව දාපුවාම යූරියා වගේ දාපුවාම මැරෙනවා. සරයි. Right, animals and insects that help the plant grow. මොකද ඔය කෘමි සත්තු ඉන්න ඕන ඒ දේවල් අවශ්‍ය වෙනවා ගහක වර්ධනයකට. In my garden we enjoy picking the fresh fruits. මෙන්න මෙතන picking කියන එකේ තේරුම විනෝද මේ enjoy නම් විනෝද වෙනවා picking කියන්නේ කැණීම. අපි සතුටු වෙනවා කඩලා fresh කියන්නේ නැවුම් fruits පළතුරු. සහයලවලු. අපි මේ නැවුම් එළවලු පළතුරු කඩලා සතුටු වෙනවා ඒවත් හැදිච්ච ඒවා. බලන්නකො එහෙම හදලා කඩනකොට හරිය සතුටක් නැහැ. එන්න තියන ඇති දැන් මෙතන. From our garden. We also give some of these fruits and vegetables. ඒත් එකම අපි දෙනවා සමහර ගත්තා ටිකක් එළවලු වර්ග පළතුරු වර්ග ටිකක් දෙනවා. කාටද දෙන්නේ? To our neighbors. Our neighbors ලා අපේ අසල්වැසියන්ට දෙනවා. ඔයාලත් එහෙම කරනවා. When I grow up. උතර grow up කියන්නේ වැඩෙනවා. ලොකු වෙනවා. මම ලොකු වෙනකොට වැඩෙනකොට grow up. මම ලොකු වෙනකොට when I grow up I want to write a book on the importance of protecting the environment. මම ලොකු වුණාම මට ලියන්න ඕන පොතක් මොනවා සම්බන්ධ ලියන්න ඕන පොත? කියන්න බලන්න තේරෙන්නේ කෙනෙක්. මොනවා සම්බන්ධ පොතක් ලියන්න ඕන? On the importance of protecting environment. පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ. ලියා ගන්න. importance එක වැදගත්කම. පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන මට පොතක් ලියන්න ඕන මම ලොකු වුණාම කියලා කියනවා මෙයා. පුබුදු. ඊළඟට කියනවා I am Raman Subramaniam. I am in grade 6. I like riding my bicycle and drawing pictures. You can understand them. My father bought me a bicycle for my birthday. Ginawa bought කියන පාසස් එක බ්‍රින්ග් එකේ මේ ගිනාව මට bicycle තාත්තා. I did not know how to ride. මම දැනගෙන හිටියේ නෑ ඒක පදින්න ride කියන්නේ පදිනවා. At first මුලදීම then පස්සේ my mother and father taught me. මගේ අම්මයි තාත්තා මට ඉගෙනුවා how to ride කොහොමද පදින්නේ කියලා. Now I go everywhere in my bicycle. මම දැන් හැමතැනම bicycle යනවා. My father and I ride the bicycles to school. මම තාත්තත් එක්ක bicycle school යනවා. My mother goes to market on her bicycle. ආයාගේ bicycle යා වෙළඳපොළටත් යනවා. We cycle to Kovil normally. අපි Kovil එකටත් යනවා සාමාන්‍යයෙන්. My father tells me that the bicycle is the only vehicle that is good for the environment. මගේ තාත්තා කිව්වා bicycle එක තමයි හොඳම පරිසරයට හොඳම වාහනය කියලා. අනිත් ඔක්කොම emission issue කරනවා මේ දුම පිට කරනවා. For the environment. When I grow up, I want to have an art exhibition. මම ලොකු වුණාම මට කලා ප්‍රදර්ශනයක් තියන්න ඕන art exhibition එකක්. The exhibition will have beautiful paintings of my country. ඒක මම තියන්න බලාපොරොත්තු වෙන මගේ රටේ ලස්සන දේවල් සිතුවම්. They will all be the paintings of what I saw while I was cycling. ඒ පින්තූර අඳින ඔක්කොම මම බයිසිකල් එකේ යනකොට දැකපු දේවල් වෙන්න ඕන කියලා කියනවා. Right. හොඳයි. අපිට තියෙනවා බලන්න මෙන්න මෙතන activity 1 කියලා මොනවද තියෙන්නේ අපිට අවශ්‍ය දේවල් තියෙනවා කරමු. Read the about text and list out what Pubudu and Raman like to do. අපිට list තුනක් ලියන්න කියලා කියනවා. Pubudu සහ Raman කරන්න කැමති. හරි. අපිට බලමු එක ලියන්න. activity 1 කියලා ගන්න දෙන. activity 1 එක පැත්තක පුබුදු කියලා ලියන්න පුළුවන්
නැත්නම් රෝල පිටුව ඉඳ මදි නම් පුබුදුගේ විස්තර ටික ලියලා පහලින් රාමන් කියලා ලියන්න පුළුවන්. පුබුදු. හරි. බලන්න මට කියන්න පුබුදු මොනවද ඉස්සලම කැමති? මම කැමති. You can tell me. Huh? Write the meaning. Reading. Good. Reading. මුලින්ම තියෙන gardening නේද? Gardening. Reading. හරි. Reading books ඉවත් කමක් නැහැ. හරි. තවුණක් තියනවද? To write a book. පොතක් ලියන්නත් කැමති නේද? ඔව්. To write a book කියලා එකක් ගන්න පුළුවන් නේ අපිට. එයා පොතක් ලියන්නත් කැමැත්ත තියෙනවා. එතකොට රාමන් මොනවද කැමති? Riding a righteous. Riding is bicycle, ne? Riding bicycle. Drawing pictures. Good. Drawing pictures. What else? To have an art exhibition, ne? Yang අවසානයේ බලාපොරොත්තුවක් වෙනවද? To have an art exhibition. කලා ප්‍රදර්ශනයක් පවත්වන්නත් ආසාවක් තියෙනවා. මේක තමයි බේසිකලි තියෙන්නේ. අවසානයේ අර කැමැත්තක් තියෙන තවත් දේවල් තමයි පොතක් ලියන්නයි අනිත් පැත්තේ එක්සිබිෂන් එකක් තියන්න. හරිද ඒක? Can you do the No, activity? sir. No. Okay. Sir, wait a minute. Wait a minute. හරි. එතකොට ගෙදරදී activity 2 එකට ඔයා පොඩි paragraph එකක් ලියන්න. Write a small paragraph about what you like to do in your free time. ඔබ ඉඳහසේ ඉන්න වෙලාවට මොනවද කරන්න කැමති කියන එකට අදාළව activity 2 එක homework කියලා දාගන්න. activity 2 එක homework එකක්. ඔයා free time එකේ ඉන්නකොට කරන්න කැමති දේවල් සම්බන්ධ වාක්‍ය තුනක් විතර
උදාහරණයක් මේ ඡේදයක් කියන. හරිද මේ ටික හරිද ඔක්කොම? right. එහෙමනම් activity 2 එක homework එකක් වෙනවා. activity 3 එක දැන් කට්ටියම කරන්න. හරි. අපි දැන් activity 3 කරමු. activity 3 කියලා ලියලා මෙන්න මෙතන 1 2 3 4 5 කියලා numbers කරලා මේක මේවා ලියන්න ඕනේ නෑ. ආංශක විතරක් ලියන්න යන මෙන්න මේ වචන ටික දාන්න තියෙන. ගැලපෙන වචනේ දාන්න තියෙන. උඩ තියෙන words ටික මේ blank එකට දාන්න තියෙන. හරිනේ? හොඳයි. විනාඩි 4ක් 5ක් අරන් කරා. ඔව් අනේ කියලා රෙකෝඩ් කරන්න බැලුවා හයි නේද? හරි තමයි. හරි අපි දැන් කතා කරමින් ඉන්නේ මෙන්න මේ කොටසනේ. ඔව් human කියන මිනිස්සු නිසා. Today the zebra have lost many of their land. අද ගොඩක් මේ zebra ලට අහිමි වෙලා තියෙනවලු ඉඩකඩ. ඒ නිසා තර්ජනයට ලක් වෙලා ඉන්නවලු. Because of humans. කවුරු නිසාද? මෙන්න මේ මිනිස්සු නිසා. Humans have destroyed many. Oh, humans have destroyed. විනාශ කරලා තියෙනවා ගොඩක් ඉඩම්. destroy කියන්නේ විනාශ කරුවා. මිනිස්සු ගොඩක් විනාශ කරලා තියෙනවා ඉඩකඩ. ඉඩ භූමිය කියන එක land කියන්නේ භූමිය. To build houses නිවාස ගොඩනගන්න. And to cultivate වගා කරන්න. බලන්න මිනිස්සු කරන වැඩ. ඒගොල්ලන් අපේ ජීවත් වීම සඳහා අපි නිවාස ඉදි කර ගන්නවා. කෑම බීම සඳහා වගා කරන්න පටන් ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? සත්තුන්ට ඉන්න තියෙන භූමි ප්‍රමාණය අඩු වෙලා ඒගොල්ලෝ තර්ජනයට ලක් වෙනවා. අද ගොඩාක් නේද? ගොඩාක් එලිෆන්ට්ස්ලා නේද? ඔව්. වයිල්ඩ් එලිෆන්ට්ස්ලා ඉන්නවා ගාම් ඇතුළට. ඇයි? කෑම මාදි කන්න නැහැ. ඒසෝ ඒගොල්ලන්ගේ කැල ආක්‍රමණය කරලා තියෙන ගෙවල් හදලා හේන් වගා කරලා හේනට හානි කළා කියනවා. ප්‍රශ්න ගොඩයි. The zebras are also killed to their skin. මේ zebra කියන සතත් මරනවලු මොනවටද? ඒගොල්ලන්ගේ skin එකට. මොකේද skin කියන්නේ? What is skin? හම ගන්න. ඒගොල්ලන්ගේ හම ගන්නවා. ඒ හම ගන්න මරනවා. රයිනෝස් මරන්නේ එහෙම ගන්න. Their skin is used to make carpets. මේගොල්ලන්ගේ හැම භාවිතා කරනු carpets හදන්න. Coats ඒත් එක්කම coat හදන්න. And handbag අත්බෑග් හදන්නත් ගන්නවා. Right. Many governments have built national parks. ගොඩාක් රජවල් ඉදි කරලා තියෙනලු ජාතික උද්‍යාන national parks to protect the zebras. ආරක්ෂා කරන්න zebras. But we all have to stop doing things that harm animals. හැබැයි අපි හැමෝම මතක තියාගන්න ඕන නවත්තන්න ඕන අපි සත්තුන්ට හානි කරන දේවල් නොකර ඉන්න. Like my favorite animal the zebra. ඒ විශේෂයෙන්ම මේ සත්තු වෙන විශේෂයෙන්ම මගේ ප්‍රියතම සතා වෙන zebra වගේ අය විනාශ වෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න ඕන කියලා කියනවා මේක ලියන කෙනා. හරි. එයා ලියන්නේ තොර my favorite animal ගැන. ඉතින් ඔබට පුළුවන් ඔයාගේ ප්‍රියතම සතා කවුද කියලා බලලා ලියන්න. අපි පහළ ප්‍රශ්න කිහිපයක් තියෙනවා බලමු. Activity 4. Match the words in column A with their meanings in column B. හරි. හරිද? එහෙනම් sorry. මේක ලියලා තමයි මැච් කරන්න වෙන්නේ. දැන් ඔහොම මැච් කරන්න කියලා බෑනේ. හරි. එහෙනම් activity 4 කියලා ගන්න කට්ටියම. ඕක මැච් කරන්න නැතුව ඒකට හරියන මේ වචනේ ඉස්සරහින් ලියන්නද? ඔය එහෙමනම් ඉතින් අංකයක් දාන්න ඕනේ. අරගොල්ලෝ මෙහෙම කරන්න ඕනේ. right. ඒ පැත්තේ words ටික ලියා ගන්න. ඒ පැත්තේ වචන ටික ලියා ගන්න. ඔය තියෙන ටික ලියා ගන්න. හරිද? මේ පැත්තේ ඒ words ටිකට අංකයක් දාගන්න පුළුවන්. 1 2 3 4 5 6 කියන. අයිති ඊට පස්සේ මේ වචනයට අදාළ ප්‍රකාශය වුණා මැච් කරන්න පුළුවන්. කියන්න පුළුවන් නම් ඉක්මනින් ලියන්න. තවත් හොඳයි. හරි. මැච් කරගන්න මේ විදිහට. අංක දාලා ලියන්නත් පුළුවන් නේද? අංකේ ගලපෙන අංකේ. ඔව් මෙතන අංක දාන්න පුළුවන්. හරිද? මේ පැත්තේ වචනේ ලියන්න. නම මේ පැත්තේ වචනේ ලියන්න.
මේ පැත්තේ වචන ටික කොහොමවත් කරන්න එපා. මේ එහා පැත්තේ තියෙන වචන ටිකට අංක දාගන්න. මේ පැත්තේ වචන ටික ලියලා මැච් කරන්න. Right. Let's see the answers. Herbivorous. මතකද කිව්වා අපි herbivorous කියන්නේ කාටද? Herbivorous means what? ශාක භක්ෂක කියලා. ශාක භක්ෂක. ඔව්. එතකොට ඒ කියන්නේ vegetables නැත්නම් එළවලු කියන්නේ කොළ වර්ග දේවල් විතරක් ආහාරයට ගන්නනේ. එතකොට මොකද්ද මෙතන ගැලපෙන්නේ? Feeding only on plants. Number 6. Huh? Number 6. Oh, number 6 කියන එකනේ. හරි. Number 6 තමයි ගැලපෙන්නේ. මෙන්න මේක. හරි නේද? Number 6 අවසාන එක. Protect කියන්නේ ආරක්ෂා කරනවා. What is it? Number 5. ඔව් නේද? Keep safe කියන්නේ ආරක්ෂා කරනවා කියන එකනේ. මේක ගැලපෙනවා. Innocent කියන්නේ අහිංසක. Innocent කියන්නේ අහිංසක. ඒ කියන්නේ හානියක් වෙන්නේ නැති, කරදරයක් කරන්නේ නැති. Harmless. This is the answer. Harmless. හානියක් නැති. Harm කියන්නේ හානිය, less කියන්නේ නැති, harmless හානියක් නැති, කරදරයක් නැති. Okay? Habitat කියන්නේ වාසස්ථානය. එක එක්කෙනා ජීවත් වෙන තැන. එහෙනම් a natural home of a plant or an animal. Number 2 ගැලපෙනවා. ස්වාභාවික නිවහන තමන් ජීවත් වෙන සතෙක්ගේ හරි ගහක හරි යම් තැනක් එය තියෙන තැනට අපි කියනවා habitat කියලා. Danger කියන්නේ මොකක්ද? අනතුරක් තියෙනවා. කරදරයක් වෙන්න පුළුවන් අනතුර කියන එක. What is it? Causing harm. Mammals ලා කියන්නේ කවුද? Who are mammals? කිරි විතරක් බොනා වෙන්නේ. එහෙනම් ශීරපායෝ. ඔව්. එතකොට මොකද්ද මේකෙන් ගැලපෙන්නේ? Animals, an animal that feeds milk to its young. මෙන්න මේ එක නේද? number 4 එකට තියෙන එක. number 5 එක නේ. warn කියන්නේ අනතුරු අඟවනවා. එහෙනම් ඒකට කොකද ගැලපෙන්නේ? මෙන්න මේක. To inform someone of possible danger. වියගේ අනතුරක් පිළිබඳ දන්නවනට තමයි අපි කියන්නේ warn කරනවා කියලා. Okay? Okay. Right. ඒක තමයි ඒකේ answers ටික එන්නේ. අපි ඒක කරා. Right. දැන් අපි activity 5 බලමු. Mark true or false. හරිද වැරදිද කියලා දාන්න තියෙන්නේ T ද F ද එන්නේ කියලා. Zebra eat meat. Zebra මස් කනවලු. සර් කියන්නේ කැඩි කැඩි එන්නේ. කියන එක කැඩි කැඩි එන්නේ. එහෙනම් ඉන්නකො බලන්න. Right. හරි. දැන් කැඩි කැඩි එන්නේ. මොකද අහන්නේ නෑ පේන්නේ. Yes sir. මොකද්ද? නෑ නැහැ සර් පේන්නේ. ඉතින් මං පොඩි වෙලානේ තියෙන්නේ මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා. පේනවා.
ආශය දැන් පේනවා. හරි. හරි. ඔන්න එහෙනම් අපි activity 5 බලමු. Zebra eat meat. Zebra මස් කනවලු. True or false? False. 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 Oh. Right. False. එහෙනම් මෙතෙන්ට F අකුරාව නම් හරි මෙන්න මෙතෙන්. F. සොරි සර් ටෙල්ලගේ Oh. Right. F. False. අසත්‍යයි. Zebra eat meat. Zebra මස් විතරයි පාන. Zebra මස් කනවලු. No. එයා herbivorous. එහෙනම් ඒක true කියලා සත්‍යයි කියලා කියන්න බෑ. ඒක false අසත්‍යයි. එහෙනම් F දාන්න. Correct. F. Right. They are good at hearing. ඒගොල්ලන්ට හොඳට ඇහෙනවලු. True or false? True. True. සත්‍යයි. True සත්‍යයි. Correct. True. Next one. They have large and pointed ears. උස ලොකු කන් තියනවලු උල්ලුණු. True. True නේද ඒක? Right. True. We can see them in the national parks. අපිට ඒගොල්ලෝ දකින්න පුළුවන්ලු ජාතික උද්‍යානවල. True. True නේ? පුළුවන් නේ? Right. We must no harm this innocent animal. අපි ඒ සත්තුන්ට හානි කළ යුතුම නැහැ. හානි කරන්න හොඳ නැහැ. True. True සත්‍යයි ඒකත්. හරි. Those are the answers for that question. Activity 5 එකත් අපි උන කරා වෙනම් ඒකේ answers ටික ඔය විදිහට තමයි එන්නේ. මේ ගෙදර ඉන්න ගමන් ලියලා ඔක හරියට දාගන්න දැනට pencil එකකින් මාක් කරගන්න පුළුවන්. Okay. හරිනේ? Oh. Right. හරි අපි යන් ඉස්සරහට යන් එනවා. Activity number 6 වලට එන්න. හරි. Activity 6. හරි අපි answers එක එක සාකච්ඡා කරගෙන යන්න බලන්න. ඔයාලා answer කියන්නේ එතකොට අපි ඒක සාකච්ඡා කරලා ලියමු. What does the writer like zebra? කවුද සර් මේ ලියන්නද? ඔව් ප්‍රශ්න ලියන්න ඕනේ නෑ. Activity number 6 කියලා ලියා ගන්නකො. Activity number 6. මේක homework එකක කරන්න පුළුවන් නේද? ඕකේ අපි පළවෙනි එක ගත්තොත් දැන් පළවෙනි එක අහන්නේ why does the writer like zebra? ඇයි ලියන කෙනා zebra-ට කැමති කියලා අහනවා. ඇයි කැමති? මෙතන තියෙනවා මේ I like zebra the most because they are very innocent animals. මෙන්න පළවෙනි එකට answer එක. because දානම ලියන්න ඔයාලා ලියනකොට. because they are innocent animals. Because they are innocent animals. Because they are innocent animal.
Hari. Okay, number 1. What is number 2? What is their family? පුළුවන් නේද මේක homework එකකට කරගෙන ඉන්න ළමට සතියනකොට? හරි නැත්නම් දැම්මම කියන්නකෝ answers ටික. හරි. Number 1 අපි කරා දැන්. Number 2 එකේ answer කවුද දන්නේ? What are their What is their family? ඒගොල්ලන්ගේ පවුල මොකක්ද? ඔයන්න චේදින් බලමට කියන්න. family. Host family. Host family. Oh, host family. මෙන්න answer එක. Host family. Host family. Number 2, host family. Correct. Number 3, yeah. What are the colors of baby zebras? Who can say the answer? Brown and white. Brown and white. Correct. Brown and white. Correct. Brown and white. Number 4, do they hear and see well? ඒගොල්ලන්ට හොඳට ඇහෙනවද? පේනවද? Yes. Yes, correct. Yes. වාට yes විතරයි ලියන්න තියෙන්නේ. Yes. නැත්නම් තව පුළුවන් වාට ඕන නම් කියන්න පුළුවන් yes they hear and see well කියලා ඕන. Yes they hear and yes කියලා මෙන්න මේ ටික ලියන්න පුළුවන්. මේ ප්‍රශ්නෙම තියෙනවා. Yes, they hear and see well. Correct. How do they run to protect themselves for for other animals? How do they run? කොහොමද ඒගොල්ලෝ දුවන්නේ අනිත් සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න? මම හොඳට ඡේද කියලා දුන්නා පැහැදිලි කරා. Who can give me the answer? Now I can see the answer. Side to side. Correct. Very good. Correct. From side to side කියලා ලියන්න. From side to side. දෙපැත්තෙන් පැත්තට යන්නේ. From side to side. Good. What is their running speed? What is their running speed? Who can understand this question? What is their running speed? මොකක්ද යාළගේ දුවන ස්පීඩ් එක? miles per hour. මෙන්න මේ මාල්. About 35 miles per hour. ඔන්නෝම ලියන්න ඕන. About 35 miles per hour. About 35 miles per hour.
Right. Next one. What is next one? Where are they protected? Where are they? Standing. How do they sleep? Ned, how do they sleep? කොහොමද ඒගොල්ලෝ නිදා ගන්න කියලා කිව්වනේ. හරි කවුද හරි? Standing. Oh, standing නේද? Standing. ඒකට තව වචනයක් උනට දැම්ම නම් හොඳයි. කොහොමද? Sir. Oh, while standing. Standing. මෙන්න while දාලා ලියන්න. While standing කියලා ගන්න ඕනේ. නිකන් standing නැතුව while standing කියලා ලියන්න. While standing. ඒ කියන්නේ හිටගෙන ඉන්න අතරතුරේ කියන එක. While standing. Where are they protected? කොහෙද ඒගොල්ලෝ ආරක්ෂිත කියලා අහනවා අපි. Where are they protected? National parks. Oh, danger involved the zebra, the leader of the rights. So the zebra have lost only their land danger because of it helps them to happening around the village. වන්දිත අහන ප්‍රශ්නය අපෙන් අහන්නේ where are they protected නේ කොහෙද ඒගොල්ලෝ ආරක්ෂිත කියලා අහනවා the animals viewers pattern they hear well their eyesight sight only to see ඒකේ අපිට place එකක් කියලා වෙනම දීලා නැහැ නේද skin is to and many government have built national parks ගන්න පුළුවන් නේද or in national parks ජාතික උද්‍යානවල in national parks කියන එක ගන්න පුළුවන් මේ තියෙන මෙතන in national parks ජාතික උද්‍යානවල ඒගොල්ලෝ ආරක්ෂිතයි right what is next why should we protect animals give two reasons ඇයි අපි සතුන් ආරක්ෂා කරන්න ඕන give two reasons හේතු දෙකක් දෙන්න එකක් because they are living beings ඒගොල්ලෝ අන තියෙන අය ඒගොල්ලෝ ඉන්න ඕන ජීවත් වෙන්න ඕන හරි තව මොනවද කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් අපිට they also have the right of living ඒගොල්ලන්ට ජීවත් වීමේ අයිතිය තියෙනවා නේද right of living ඒත් එකම අපිට කියන්න පුළුවන් they are a part of the environment. ඒගොල්ලෝ පරිසරයේ කොටසක් නිසා. because මෙයාට පොඩ්ඩක් නිකෝස් දෙන්න කමක් නැහැ. because they are a part of the environment.
ඒගොල්ලෝ පරිසරයේ කොටසක් ස්වභාවයෙන්ම කොටසක් නිසා. මේ වගේ මුලට because දාලා ලියවනම් හොඳයි. අර because කියලා නම් බැරි වුණා. ඊයක සිම්පල් කරලා මුලට because දාලා ලියන්න. සර් ඔව්. ස්පෝකන් පන්තියේ මේ රචනා මොකද්ද? ස්පෝකන් එකේ ස්පීච් එක කවුරු හරි කියන්නකෝ මට දැන් මතක නැහැ මොකද පන්ති කීපයක් කියනවනේ මම. New Year festival ද? festival sir video කරලා කියන්නකෝ. New Year festival with the video. Right. Do you like zebra? Give reasons. ඔබ zebra ට කැමතිද? හේතු දෙන්න කියලා කියනවා. ඒක වාගේ අදහස. ඔයා කැමතිද නැද්ද කියලා ඔයා තමයි කියන්නේ. Yes. None yes. Yes because they are innocent. Oh, ඒගොල්ලෝ අහිංසකයි. Yes, they are beautiful. ඒගොල්ලෝ ලස්සනයි. හරි. ඉතින් ඔය write a paragraph about zebra using your own words. ඉහත වචන භාවිතා කරලා ඔයාගේ වචන කියන්නේ ඉහත paragraph එක උදව් කරගෙන ඒකේ කරුණුත් අරගෙන ඔයාගේ වචන වලින් zebra ගැන paragraph එකක් ලියන්න කියලා කියනවා. ඒක ඉතින් ඊතර ඉන්න ගමන් බලලා කරුණු එකතු කරලා ලියන්න. එතන සත්තු ගැන අපිට කියනවා think about an animal සතෙක් ගැන හිතලා you will all like ඔක්කොමලා කැමති find more information තව තොරතුරු ගොඩක් හොයලා ඌ ගැන පින්තූරات එකතු කරන්න present them in the booklet ඊට පස්සේ පොඩි පොතක් හදන්න කියලා කියනවා සතෙක් ගැන. ඉතින් ඔයාට free time වල පහුවේ කරන free time එකක් තිබ්බා ඒ වගේ වෙලාවක කරන්නත් පුළුවන්. දැන් සතියක් වගේ මුලක් අය පාසල් යන නිසා මෙන්න මේ වැඩේට සූදානම් දවසක් දවසක් සමහර පාසල් වල සතියක් නෑ. හරි. එතකොට මේ ගෙදර ඉන්න දවසේ පුළුවන් නම් ඔයාලට පුළුවන් මේ වගේ සතෙක් ගැන හිතලා කරන්න. පොඩි පොතක් වගේ හදන්න. හරි. සර් සත්තු ගොඩක් ගැන නෙවෙයිද? නෑ, ඒක පොතක් හදන්නේ සත්තු ගොඩක් ගැන බලන්න. නෑ මේ අහන්නකො මේ an animal you all like think about an animal. ඔව් සතෙක් ගැන එක්කෙනයි සතෙක් ගැන හිතන්න ඔයාලා ඔක්කොමලා කැමති find more information තව තොරතුරු හොයන්න. දැන් ඔය zebra ගැන තියෙන මේ වගේ හොයලා collect pictures පින්තූර ටික එකතු කරලා අර පොඩි පොතක් හදන්න booklet එකක් කියලා කියන්නේ. පොඩි පොතක් හදන්න කියලා කියන්නේ. අර පුළුවන් lion ගැන tiger ගැන සර් ඒකට පොඩි දවසක් දෙන්න. ඒකට පොඩි දවසක්. මොකේද? ස්පෝකන් එකටද? නෑ සර් දැන් මේ හදන්න කිව්වේ ඒකට. ඔය මේක ඔයාලා තනියෙන් හදන්න පොඩි පොතක්. ඒ කියන්නේ කොළ තුක් කියන්නේ pages 3-4ක් අරගෙන pictures ටිකක් එකතු කරගෙන lion නම් lion ගැන කියලා එයාගේ විස්තරය family එක පොඩි පැටියට කියන්නේ මොකද්ද මේ උඩ paragraph එක තියෙනව නේද? මෙන්න මේ වගේ. ඒක තමයි මම කියලා දුන්නේ. මෙන්න මේ වගේ කරුණු ටිකක් හොයාගෙන ඉන්ටර්නෙට් එකේ ඕන තරම් කරුණු හොයාගන්න පුළුවන් නේ. ඔයලා ඔයාගේම paragraph එකක් හදන්න ඕන. කැමති සතෙක් ගැන ඔයා. එක්කෙනෙක් ගැන. එතකොට my favorite animal කියලා ලියන්න ආවොත් ඒ සතා ගැන ලියන්න පුළුවන් ඔයා ළඟ වාක්‍ය 10ක් 15ක් මතක තියාගන්න. අපිට එන්නේ ගොඩක් වෙලාවට 10 වෙනි ප්‍රශ්නෙට my favorite animal කියන එක ලියන්න. ඒ වෙලාවට ලියන්න මතක තියෙන්න. ඒකට ඔයාම තනියෙන් කරුණු හොයලා ඔයාම පොඩි අඩු ගානේ මේ පොතක් හදන්න බැයි නම් ආර්ට් පේපර් එක හරි ලියලා ෆොටෝ දෙක තුනක් අලවලා එහෙම කරන්න. නැත්තම් ආර්ට් පේපර් එකක් කොළ දෙකක් විතර අරගෙන මේ කියන්නේ මේ A4 sheet එකක් වගේ අරගෙන ඒක දෙකට නමලා ස්ටේපල් කරලා ඒකේ පළවෙනි පිටුවේ කැමති my favorite animal කියලා ලියලා එයාගේ නම දාලා ඊට පස්සේ පිච් එකක් දාලා කරුණු එයාට කියනවා. ඔව් අහන්නකෝ. හරිද?
First, baby animals are different from other parents. Right. මෙන්න මේක ඊට පස්සේ වැදගත් වෙනවා third term test එකක් තිබුණොත් මෙන්න මේ අපිට එනවා ලොකු සතාගේ එයාගේ පැටියාගේ නම ලියන්න. පැටියට මොකක්ද කියන්නේ කියලා අහන්න පුළුවන්. මෙන්න මේක වැදගත්. The words for baby animals are different from parents. ඒගොල්ලන්ගේ දෙමාපියන්ගෙන් පොඩි සතාට කියන්නේ baby animal කියන වචනේ වෙනස්. මේ බලන්නකෝ. cow නම් එළදෙන. එයාගේ පැටියට කියනවා calf කියලා. මතකයිද? ඔක මතක තියාගන්න ඕනේ. dog නම් දන්නවනේ puppy කියන්නේ බලු පැටියා. giraffe के පොඩි එකාට කියනවා calf කියලා පොඩි සතාට. baby එකාට. baby giraffe. tiger කියන්නේ කොටියා. එයාගේ පොඩි එක්කෙනාට baby tigerට කියනවා cub කියලා. camel ඔටුවා එයාගේ baby camelට කියනවා calf කියලා. fox ගේ pup කියලා කියනවා pup. alligator ගේ hatching කියලා කියනවා පොඩි ඉඹුලන්ට hatching. වවුලගේ පොඩි එක්කෙනාට කියනවා baby bat කියනවා pup කියලායි. මීමැස්සගේ ලාවා කියලා කියනවා පිලවා කියලා කියනවා ලාවා. butterfly සමනලයා caterpillar තලබුවා. කොහොම මතක තියාගන්න වෙනවා. ඊළඟට ඔයාලට homework එකක් දෙනවා. අපි මෙතනින් නවත්තනවා class. activity 9 ගෙදරදී කරගෙන ඉන්න ඕන. The homework in activity 9. Activity 9 homework. Here are names of some animals and their babies. Match them. සත්තුයි ඒගොල්ලන්ගේ බේබිට කියන නමයි කියනවා ඔයලා ලියන්න. කැට් කියන්නේ මොකක්ද? මේ ටිකෙන් හොයාගත්තාම කැට්ගේ බේබි එක්කෙනාට කියන මොකක් කියලාද? kitten කියලා. එහෙනම් ඊටු ටිකේ හොයන්න ඕනේ. sheep, pig, hen, lion, මෙයක් කොට මොකක්ද? bird, deer, elephant, horse, on. ඒක කරගෙන එන්න. Activity 9 homework. Activity 10 name animals and their babies. එකත් homework. මාක් කරගන්න. දැන් මෙතන ඉන්නවනේ cat. එයාගේ baby එක්කෙනාට kitten කියලා කියන්නේ. ඒ වගේ මෙතන elephant ඉන්නවා. එයාගේ baby එක්කෙනාට මොකද්ද කියන්නේ කියලා මෙතන දෙකම ලියන්න ඕනේ. මෙතනත් එහෙමයි මේ පින්තූරයට අදාළව ලියන්න ඕනේ. මේ යට තියෙනවා animals babies. ඒ පැත්තේ මැච් කරගන්න. හරි? හොඳයි. මෙන්න මේ රීඩින්ග්ස් දක්වා කොටස දෙන්න එනකම් මේ දෙක කරගෙන එන්න. homework. මම ලබන සතියේ affixes ගැන කියලා දෙනවා. ඒක වැදගත්. ඒෝනේ යුනිට් එක ඉවරයි. affixes තමයි උතන ඊළඟට වැදගත් කොටස අපි. ඊටසේ අපි අවසාන යුනිට් එකට යනවා 6 වසරේ. හරි? ඊටසේ අපිට දෙසැම්බර් දෙවෙනි සතියදා වගේ 7 වසරේ පාඩම් පටන් ගන්න පුළුවන්. මම 7 වසරට අදාළ පොත හම්බුනේ නැත්නම් පොතේම PDF එක හරි වෙනවා. අපි දැනට අනිත් පැති වල 7 වසර පටන් අරගෙන තියෙන්නේ. ඔයාලගේ මේ පාඩම් ඉවර කරන්නයි මම උත්සාහ කරන්නේ. මේ ටික ඉවර කරගන්නකො නේද? නවත්තන්න බෑ. ඒක වැදගත් කොටස් ටිකක් මේ affixes වල දැනගන්න ඕන. ඒත් එක්කම අපි පේපර් එකක් third term test එකට අදාළ පේපර් එකක් අපිට ලියන්නත් පුළුවන්. හරි? හොඳයි. අපි දෙසැම්බර් මුල් සතියේ ඉඳලා හවස 6:00 කරනවා. මේ සතියේ වගේ ඔයාලගේ ටයිම් වාර නැති නිසා එක ක්ලාස් එකක් ඒ කියන්නේ ස්පෝකන් ටිකක් කරන්න බැරි වෙයි. හරි? ටයිම් නැහැනේ. ඒ නිසා. හරි? අපි ගොඩක් සිකුරාදට මෙන්න ඊළඟ දවසෙත් කරමු ඈ. මම ආයේ ටයිම් වලකින් අහන්නේ නැහැ. ටයිම් නැති නිසා සිකුරාදා මේ ටයිම් එක තියාගන්න. සිකුරාදා අපි දිගටම කරගෙන අපු ටයිම් එක. ඒකට තව සතියකින් පස්සේ දෙසැම්බර් කොහොමද දවස් කරන්න පුළුවන්. Right. Okay, good night all of you. Good night, sir. Good night. Good night. Sir. Thank you, sir. Okay. Good night, sir.